හරි. එතකොට මේ contingency model එකේ තුන්වෙනි ස්ටෙප් එක විදියට leadership style එක තෝරගන්න විදිහ තමයි මේ chart එකෙන් මම පෙන්නලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන අපේ situation එක favorableness එක. නැත්නම් වාසිදායක බව හා අවාසිදායක බව තීරණය කරනු ලබන සාධක තුන තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ සාධක තුනේ තියෙන වෙනස්කම් මත පදනම් වෙලා leadership styles තෝරගන්න විදිහ තමයි මෙතන තියෙන්නේ. ඒකට උදාහරණයක් විදිහට කිව්වොත් leader member relationship එක good වෙච්ච, task structure එක high වෙච්ච, ඒ වගේම position power එක strong. position power එක strong නම් එතකොට එයා ඉතින් මේ එක කියන තැනට. එතකොට එහෙම කෙනෙක් එහෙම තත්ත්වයක් තියෙනවනේ. එහෙම සාධක තුන පිළිහිලා තියෙනවා නම් එයා task oriented leader කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි effective බව ඇති වෙන්නේ. එතකොට ගත්තොත් මෙතන leader member relationship එක good වෙලා, task structure එක high වෙලා, position power එක weak වුණොත් එයා ඉතින් මෙන්න මෙතන දෙක කියන එකට. එතකොට එහෙම කෙනෙක් තෝරගන්න ඕනේ most effective වෙන්න නම් task oriented leadership method. එතකොට උදාහරණයක් විදිහට මම මෙතන ගත්තොත් මෙතන leader member relationship එක poor, task structure එක high, ඒ වගේම position power එක strong. එතකොට එයා ඉතින් මෙන්න මේ පහ කියන තැනට. එතකොට එයාට most effective වෙන්නේ people oriented method එක. එතකොට ආයි මේ අන්තිමට තියෙනවා leader member relationship එක poor වෙලා, එතකොට task structure එක low වෙලා, position power එක weak වුණොත් එයා ඉති වෙන්නේ මේ 8 කියන තැනට. එතකොට එහෙම වුණාම එයාට වඩා effective වෙන්නේ task oriented method එක. ඔයාලට මේ chart එක හදගන්න පුළුවන් වුණොත් මේ සාධක තුන වෙනස් වෙන විදිය කොහොම දුන්නත් මේ සාධක කොහොම කියලා කිව්වත් ඒ සාධක වලට ගැලපෙන මේ task oriented හරි people oriented හරි කියන leadership method එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. මේ chart එක අදින්න පුළුවන් නම් මේව කොහොම දුන්නත් ඔයාලට අවශ්‍ය උත්තරේ ගැනීමේ හැකියාව මේ chart එකෙන් ලැබෙනවා. exam එකේ ප්‍රශ්නයක් ඇහුවොත් මේක කටුවට ඔයාලට ඇඳගන්න පුළුවන් වුණොත් මේවා කොහොම තියනවද කියලා එයාලා කිව්වහම ඔයාලට නිකම්ම ලේසියෙන් මෙයා people oriented කෙනෙක්ද මෙයා task oriented වුණොත්ද වඩා effective වෙන්නේ කියලා කියා ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඊළඟට ගිහිල්ලා බලමු ඊළඟ තීරය එක මොකක්ද කියලා. ඊළඟ තීරයට විදිහට අපිට කතා කරන්න තියෙන්නේ situational theory එක. අපි ගිහිල්ලා බලමු ඒක යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. අපි එතකොට contingency theories යටතේ තියෙන දෙවනි සබ් තියරි එක වන situational theories යටතේ තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට අපි කලින් කතා කරා මතක ඇති ඔයාලට contingency model එකේ යටතේ situation එකේ favorableness එක. එහෙම නැත්නම් situation එකේ වාසිදායක බව මත අපි අපගේ leadership style එක තීරණය කරා. එතකොට දැන් මෙතන අපි situational theory එකේ යටතේ situation එක විදියට ගන්න අපේ employees ලව, අපේ followers ලව, එහෙම නැත්නම් අපේ subordinates ලව යාල දක්වන හැකියාව හා උනන්දුව මත පදනම් කරගෙන අපි අපගේ leadership style එක තීරණය කරන එක තමයි මෙතනදී කරන්නේ situational theory එක යටතේ. employee මත තීරණය කරනවා මොකක්ද leadership style එක කියලා. එතකොට employees ලා වර්ග කිහිපයක් තියෙනවා. පළවෙනි එක නෑවිල්ලා able and willing. able and willing. එයාට හැකියාවක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. හැකියාව වගේම උනන්දුව කියන දෙකම තියෙන කට්ටිය අපි able and willing කියලා හඳුන්වනවා. ඊළඟ කණ්ඩායම ඇවිල්ලා able but unwilling. එයාට හැකියාව තියෙනවා, හැබැයි උනන්දුව නැහැ. හැකියාව තියෙනවා, නමුත් උනන්දුව නැහැ. ඊළඟට ඉන්න කණ්ඩායම ගත්තොත් එයාලා unable but willing. එයාලට හැකියාව නැහැ, හැබැයි උනන්දුව තියෙනවා. හැකියාව නැති වුණාට උනන්දුව තියෙනවා. ඊළඟ කට්ටිය ඇවිල්ලා හැකියාවක් නැහැ, උනන්දුවක් නැහැ. පළවෙනි කට්ටියට හැකියාවක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. දෙවෙනි කට්ටියට හැකියාව තියෙනවා, උනන්දුව නැහැ. ඊළඟ අයට උනන්දුව නැහැ, හැකියාව නැහැ, උනන්දුව තියෙනවා.
ඊළඟට උනන්දුවක් නැහැ, හැකියාවක් නැහැ. උනන්දුවක් නැහැ, හැකියාවක් නැහැ. එතකොට මේ අදාළ කරගත්ත අපි දැන් කතා කරපු එම්ප්ලොයිස්ලා වර්ග 4 මත පදනම් වෙලා අපි ලීඩර්ෂිප් ස්ටයිල්ස් 4ක් ගැන මේ සිටුේෂනල් තියරි එකේදී කතා කරනවා. එතකොට මේ able and willing ඒ කියන්නේ හැකියාවක් තියෙන උනන්දුවක් තියෙන අය වෙනුවෙන් අපි පාවිච්චි කරන මෙතඩ් එකට අපි කියනවා delegating leadership style කියලා. delegating leadership style එකේදී responsibilities තමන්ගේ හයිරාකි එකකින් පහළට දෙන එක තමයි කරන්නේ. ලීඩර් එයාගේ responsibility එක වටේට බෙදනවා. delegating style එක. මොකද එයාලට හැකියාවක් තියෙන උනන්දුවක් තියෙන ඉඳලා එයාලගේ responsibility එක එයාලටම තීරණ අරගෙන කරන්න අවස්ථාවල් සපයා දෙන එක තමයි මේ delegating method එක කියන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් ගත්තොත් people oriented වඩා task oriented පැත්තට බරයි. මොකද අන්තිමට delegating method එකේ task එක ගැන තමයි employeesලා හිතන්නේ. employersලා හිතන්නේ. එතකොට delegating method එකේ හැම වෙද්දී මේ able but unwilling හැකියාව තියෙන උනන්දුව නැති අයට අපි පාවිච්චි කරනවා participative method එක. participative leadership method එක. participative leadership method එකේදී වෙන්නේ employees ලගේ suggestions ගන්නවා. එයාලට decision making power එක දෙනවා. එයාලට තීරණ ගැනීමට එයාලව සම්බන්ධ කරගන්නවා. මොකද එයාලට හැකියාව තියෙනවා. උනන්දුව විතරයි නැත්තේ. එතකොට ලීඩර් මෙතනදී එයාලවත් සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. උනන්දුව නැති හින්දා බත් හැකියාව තියෙන හින්දා එහෙම කරන්නේ. එතකොට ඒක ගත්තොත් ඒක ගොඩාක් වෙලාවට people oriented පැත්තට බර task oriented පැත්තට ටිකක් අඩුයි. මෙතන ගත්තනම මෙයා people oriented පැත්තටත් අඩුයි task oriented පැත්තටත් අඩුයි. මොකද task oriented පැත්ත ගත්තොත් මෙතන උඩරිමේ මේ හරිය තමයි task oriented එක තියෙන්නේ. people oriented උඩරිමේ මෙතන මේ හරිය තමයි මෙයාගේ delegating කියන මෙතන එක ගත්තොත් people oriented නෑ task oriented උත් නෑ වැඩි. ඒතර participative එක ගත්තොත් task oriented බව අඩුයි. මෙතන තියෙන්නේ ඒ වුණාට people oriented බව වැඩි participative method එකේ. ඊට පස්සේ අපි කතා කරමු උනන්දුව තිබ්බට හැකියාව නැතිය. උනන්දුව තියෙනවා. වැදගත් දෙයක් තියෙනවා. උනන්දුව කියන කිදේ තියෙනවා. ඒනවනේ unable කියන එක තමයි අවුලකට තියෙන්නේ. යාලට හැකියාව නැහැ. හැබැයි උනන්දුව තියෙනවා. එතකොට යාලට මොකද්ද පාවිච්චි කරන්නේ? මෙයාලට පාවිච්චි කරන්නේ selling method එක. selling කියන method එක. මෙතනදී එයාලට උනන්දුව තියෙනවා හැකියාව නැති හින්දා ලීඩ් කරන්නේ ලීඩර් sell කරනවා ideas. leader විසින් sell කරනවා ideas. leader මෙයාලට ideas දෙනවා. එතකොට මෙයාලට උනන්දුව තියෙන හින්දා එයාලා වැඩේ කරගෙන යනවා. ideas ඔක්කොම ලබා දෙන්නේ leader. එයාලා වැඩ කරන එක තමයි කරන්නේ. ඒක ටිකක් task oriented පැත්තට බරයි, people oriented පැත්තට බරයි. වැඩිපුර බර people oriented පැත්තට. එතකොට අපි කතා කරමු telling method එක. telling method එක පාවිච්චි කරන්නේ උනන්දුවක් නැති හැකියාවක් නැති අයට තමයි telling කියන method එක පාවිච්චි කරන්නේ. එතකොට මේ telling කියන method එක ගත්තොත් ඒක අධික ලෙස task oriented පැත්තට බර people oriented පැත්තට අඩු එකක් තමයි මේ telling method එක. telling method එකේදී වෙන්නේ employeesලා පුළුවන් තරම් ළඟට වෙලා එන වැඩ දිනනවා. මේක ඇවිල්ලා තනිකරම ඩිරෙක්ට් කරන බලන method එක. හැම වෙලේම ළඟට ඇවිල්ලා එන වැඩ කියන method එක තමයි මේ telling method එක. ඒක තනිකර task oriented පැත්තට තමයි වැඩියෙන් බර people oriented බව ගොඩක් අඩුයි. එතකොට මෙන්න මේ chart එක යටතේ අපි ඔයාලට කියලා දුන්නේ මේ කියන employeesලා වර්ග 4ට අනුව leadership styles කොහොමද තෝරගන්නේ කියලා. එතකොට මේ theory එක යටතේ අපි delegating leadership style එක, participative leadership style එක,
selling leadership style එක වගේම telling leadership style එක ගැන කතා කරලා මේ සේවක වර්ග අනුව ඒවා කොහොමද තීරණය කරන්න කියන එක කතා කරා. එතකොට අපි දැන් ගිහිල්ලා බලමු ඊළඟට අපිට කතා කරන්න තියෙන තියරි එක එහෙම නැත්නම් path goal theory කියන එකේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. හරි. එතකොට අපි අද දවසේ කතා කරන අන්තිම මාතෘකාවට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ අන්තිම මාතෘකාව තමයි path goal theory කියලා කියන්නේ. එතකොට මේ තියරි එකට අනුව මේ තියරි එකෙන් කියන්නේ අපේ ලීඩර් කියන කෙනාගේ වගකීමක් වෙනවා එම්ප්ලොයිස්ලව ඩිරෙක්ට් කරන එක, ඒ කියන්නේ එයාලට මඟ පෙන්නන එක, ඒ වගේම එයාලගේ අරමුණු පවා ඉටු වෙන විදියට ඕගනයිසේෂන් එකේ අරමුණුත් සකස් කරලා කටයුතු කරන එක ලීඩර්ගේ වගකීමක් කියලා මෙතනදී path goal theory එකේදී කියනවා. එම්ප්ලොයිස්ලාට හොඳ ඩිරෙක්ෂන් එකක් ලබා දෙන එක වගේම එයාලගේ ඉන්ඩිවිජුවල් ගෝල්ස් උත් ඉටු වෙන පරිදි ඕගනයිසේෂන් එකේ ගෝල් එක වෙත කටයුතු කරන එක තමයි path goal theory එකේදී ලීඩර්ගේ වගකීමක් විදියට දක්වලා තියෙන්නේ. එතකොට මේකේදී ප්‍රධාන කරුණු කිහිපයක් ගැන කියලා තියෙනවා. පළවෙනි එක තමයි මේ path goal theory එකේදී කියනවා එම්ප්ලොයිට අවශ්‍ය කරන දේ ලීඩර් මුලින්ම හඳුනගන්න. ලීඩර් එම්ප්ලොයිට අවශ්‍ය කරන අවුට්කම් එහෙම නැත්නම් එම්ප්ලොයිට අවශ්‍ය කරන රිවෝඩ් එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මුදල් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනාට මුදල් ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව එයාට වෙන රිවෝඩ් එකක් දුන්නට වැඩක් නැහැ. එයා සැටිස්ෆයිඩ් වෙන්නේ නැහැ. එහෙනම් එම්ප්ලොයිට අවශ්‍ය වෙන රිවෝඩ් එක මුලින්ම ලීඩර් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම එම්ප්ලොයිට තොරතුරු ලබා දෙන්න ඕනේ. එයාට මේ රිවෝඩ් එක හම්බෙන්නේ මොන දේ කළොත්ද කියලා එම්ප්ලොයිට පැහැදිලිව කියලා දෙන්න ඕනේ. ලීඩර් එම්ප්ලොයිට පැහැදිලිව කියලා දෙන්න ඕනේ මේ රිවෝඩ් එක ලබා ගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ඒ වගේම එම්ප්ලොයි හරියට perform කරනකොට, එම්ප්ලොයි හරියට වැඩ කරනකොට එයා කැමති රිවෝඩ් එක යාට දෙන්න ඕනේ. වෙන රිවෝඩ් දීලා වැඩක් නැහැ. එයා කැමති රිවෝඩ් එක තමයි දෙන්න ඕන. හරි. ඊළඟට ඒකේ තව කියලා තියෙනවා performance එක. high performance එකකට යන්න තියෙන barriers. කියන්නේ high performance එකට යන දේවල් නවත්තන barriers වගේ දේවල් ඒවා ඔක්කොම අයින් කරලා දෙන වගකීම අයිති වෙන්නේ ලීඩර් කියන කෙනාට. ලීඩර් තමයි ඒ වගකීමත් අයිති වෙන්නේ කියලා මේකේ කියනවා. එතකොට අපි මෙතන කරුණු හතරක් ගැන දැන් කතා කරා. එතකොට මේ කරුණු හතර තමයි පළවෙනියටම අපි කිව්වා එම්ප්ලොයිට අවශ්‍ය වෙන දේ. මොනවද එම්ප්ලොයිට අවශ්‍ය වෙන රිවෝඩ් එක කියලා හඳුනා ගන්න ඕනේ එම්ප්ලොයර් එහෙම නැත්නම් ලීඩර් විසින් මුලින්ම. ඊට පස්සේ එම්ප්ලොයි හරියට perform කරනකොට ඒ අවුට්කම් එක එහෙම නැත්නම් ඒ රිවෝඩ් එක අපි යාට දෙන්න ඕනේ හරියට perform කරන වෙලාවට. ඒ වගේම ඒකට යන්න කියන්නේ රිවෝඩ් එක ගන්න එම්ප්ලොයි මොනවද කරන්න ඕනේ කියලා හරි තොරතුරක් ක්ලියර් තොරතුරක් මේ ලීඩර් විසින් එම්ප්ලොයිට ලබා දීලා තියෙන්න ඕන. ඒ වගේම මේ හයි පර්ෆෝමන්ස් එකට යන්න තියෙන බැරියර්ස් ලීඩර් විසින් අහක් කරන්න ඕන. ඒ හයි පර්ෆෝමන්ස් එකට ළඟා වෙන්න තියෙන බැරියර්ස් ලීඩර් අයින් කරන්න ඕන. ඒ වගේම එම්ප්ලොයිගේ හිතේ තියෙන කොන්ෆිඩන්ස් එක මට මේ දේ කරන්න පුළුවන් කියලා තියෙන කොන්ෆිඩන්ස් එක ලීඩර් විසින් වැඩි කරන්න ඕන. පළවෙනි එක ඩිටර්මයින් කරන එක එම්ප්ලොයිට මොනවද ඕනේ කියලා. එතකොට performance එක හොඳ වෙලාවට ඒක දෙන්න ඕනේ. ඒ වගේම ඒක ලබා ගන්න, ඒ රිවෝඩ් එක ලබා ගන්න එම්ප්ලොයි විසින් මොනවද කරන්න ඕනේ කියලා හරි තොරතුරක් දෙන්න ඕනේ. ඒ වගේම high performance එකට තියෙන barriers නැති කරන්න ඕනේ. අන්තිම එක තමයි එම්ප්ලොයිගේ හිතේ තියෙන කොන්ෆිඩන්ස් එක. මට මේ දේ පුළුවන් කියලා තියෙන කොන්ෆිඩන්ස් එක වැඩි කරන්න ඕනේ. ඒ වගේ කීම් ටික අයිති වෙන්නේ ලීඩර්ට කියලා මේ තියරි එකේදී කියනවා. එතකොට මේ තියරි එකේදී leadership methods එහෙම නැත්නම් styles හතරක් ගැන කතා කරනවා. පළවෙනි එක directive method එක. directive method එකේදී වෙන්නේ එම්ප්ලොයිට කාර්ය කිරීමට අවශ්‍ය ඩිරෙක්ෂන් එක මඟ පෙන්වීම, එතකොට උපදෙස් ආදිය ලබා දෙන ලීඩර්ෂිප් මෙතඩ් එක තමයි ඩිරෙක්ටිව් මෙතඩ් එක. එතකොට මෙතන සපෝටිව් මෙතඩ් එකේදී වෙන්නේ ෆ්‍රෙන්ඩ්ලි අප්‍රෝච් එක. ෆ්‍රෙන්ඩ්ලි එම්ප්ලොයිස්ලා ගැන හිතලා කටයුතු කරන ලීඩර්ෂිප් අප්‍රෝච් එක තමයි සපෝටිව් මෙතඩ් එක. එතකොට මෙතන පාටිසිපේටිව් කියන මෙතඩ් එකේදී වෙන්නේ එතනදී එම්ප්ලොයිස්ලාගේ සජෙෂන්ස්, එම්ප්ලොයිස්ලාගේ සිතුවිලි, කියන්නේ යාළුවගේ අදහස්
ඒවා අරගෙන තමයි decision making එක සිදු කරන්නේ මේ leader. එතකොට මේ achievement oriented leader වෙන්නේ එයාලා task oriented පැත්තට පොඩ්ඩක් බරයි. ඒ වගේම achievement oriented අය එයාලා target එකක් දෙන්නේ. employees ට target එකක් දෙනවා. ඒක ළඟා වෙන්න ටිකක් අපහසුයි. ඒ වුණාට ළඟා වෙන්න පුළුවන් target එකක් දෙනවා. ඒ target එක මත එයාලගෙන් වැඩ කරව ගන්න එක තමයි මේ achievement oriented leader කරන්නේ. මෙයා මොනවද? මෙයා direction. directions දෙනවා. මෙයා supportive එක කරන friendly. ඊළඟ මේ participative එක කරන suggestions කරනවා. achievement oriented එක කරනගේ targets තියෙනවා. directive කියන එක කරනවා directions දීලා ඒව දීලා අදහස් එයා direct කරලා එයාගේ අදහස් මත තමයි වැඩ කරවගන්නේ. supportive එක කරන තනිකර friendly employee කියන්නේ employees ලා ගැන හිතන leadership method එක. participative එකේ තියෙන suggestions ගන්න එක. achievement oriented එකේ තියෙන්නේ target එකක් හදලා ඒ target එක මත පදනම් වෙලා වැඩ කරවගන්න එක තමයි මේ achievement oriented කියන leadership method එකේදී වෙන්නේ. එතකොට මේ වගේ පොඩි වචනයක් තියෙන එක ඒ දීගෙන ඒ පොඩි වචනයක් මතක තියාගන්න. එතකොට ඔයාලට ඒක නිකම්ම හදා ගන්න පුළුවන් අදහස. මොකද වචනේ මතක් වෙච්ච ගමන් අපිට අදහස ඔළුවට එන හින්දා. එතකොට මෙන්න මෙහෙම තෝරගන්න ඕන leadership method එක. මේ මොන leadership method එක තෝරගත්තත් අන්තිමට outcome එක විදිහට බලාපොරොත්තු වෙන්නේ. මොන leadership method එකකින් ගියා අන්තිමට outcome එක විදිහට බලාපොරොත්තු වෙන්නේ satisfaction එක හා performance එක. employee satisfaction එක වගේම company එකේ performance එක තමයි අන්තිමට මොන leadership method එකකින් ගියත් outcome එක විදිහට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ leadership method එකක් තෝරගන්නකොට ඒකට බලපෑම් කරන සාධක වර්ග දෙකක් තියෙනවා. ඒකට leadership method එකක් තෝරගද්දී බලපෑම් කරන සාධක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි environmental සාධක. environment එකකින් එන සාධක. අනිත් එක subordinates ලා. ඒ කියන්නේ අපි follow කරන අපි යටතේ වැඩ කරන අය පිළිබඳ තියෙන සාධක. එහෙම නැත්නම් environment එක පිළිබඳ තියෙන සාධක. environment එක පිළිබඳ තියෙන සාධක වලට අපිට ගන්න පුළුවන් work groups වගේ ඒවා. එතකොට structure එක word වල power එක උදාහරණයක් විදිහට අපිට අපි හිතමුකෝ environment එක විදිහට position power එක වැඩි නම් එතකොට මේ directive කියන method එක තෝරගන්න පුළුවන්. power එක අඩු නම් අපිට participative වගේ එකක් තෝරගන්න පුළුවන්. work groups ගත්තාම participative එක වඩා සුදුසුයි. ඒ වගේ environment එක මත පදනම් වෙලා leadership method එක තෝරගන්නවා. මේ environment කියන සාධක මේ leadership method එක තෝර ගැනීමට බලපෑම් කරනවා. එතකොට අපි කතා කරොත් මේ subordinates ලගේ පැත්තෙන් මොනවද වෙන බලපෑම්? එක තමයි එයාලගේ perceived ability කියන එක. ඒ වගේම experience. ඒ වගේම locus of control. එතකොට මේ perceived ability subordinates ලාගේ perceived ability කියන්නේ එයාලට පුළුවන් කියලා කොච්චර දේවල් හිතන් ඉන්නවද කියලා. එයාලගේ ability එක ගැන එයාලට කොච්චර දේවල් හිතන් ඉන්නවද කියලා. මේ perceived ability කියන එක වැඩි නම් ඒ perceived ability එක වැඩි නම් එතකොට මේ participative ක්‍රමය එහෙම නැත්නම් supportive ක්‍රමය වගේ ක්‍රමයකට යන එක වඩා සුදුසුයි. ඒ වගේම මේ perceived ability කියන එක අඩු නම් directive method එක වඩා සුදුසුයි. එතකොට මෙතන experience කියන එක ගත්තාම experience එක හොඳට තියෙනවා නම් experience එක වැඩි නම් මෙතන participative එකට වඩා සුදුසුයි. experience අඩු නම් directive එකට යන්න පුළුවන්. එතකොට මෙතන ability කියන්නේ එයා කොච්චර දේවල් පුළුවන්ද කියලා හිතන් ඉන්න විදිය. එතකොට මෙතන experience කියන්නේ ඔයා කාලයක් තුල වැඩ කරලා ලබලා තියෙන අත්දැකීම් සමූහය. එතකොට මෙතන locus of control කියන්නේ මොකක්ද? locus of control එකේ ප්‍රශ්නයක් තමයි ගොඩක් වැඩ තියෙන්නේ.
through locus of control. මේ locus of control කියන එකෙන් කියන්නේ මම employee නම් මම කොහොමද හිතන්නේ මට මේ වෙන දේවල් මොන බලපෑමක් නිසා වෙනවද කියලා. මොන බලපෑමකින් මොකක් නිසාද මට මෙහෙම වෙන්නේ කියලා employee හිතන්නේ කොහොමද කියන එක තමයි locus of control කියන්නේ. locus of control කියන්නේ මට මේ දේ වෙන්නේ මොකක් නිසාද කියලා employee දක්වන විශ්වාසය. නැත්නම් employee විශ්වාස කරන විදිහට මට මේ දේ උනේ මොකක් නිසාද කියලා එයා විශ්වාස කරන්නේ කොහොමද? අන්න ඒකට තමයි අපි locus of control කියලා කියන්නේ. මට මේ දේ වෙන්නේ මොකක් නිසාද? මගේ පඩි වැඩි වෙන්නේ මොකක් නිසාද? මට මේ දේ ලැබෙන්නේ මොකක් නිසාද? මට මේ දේ නැති වෙන්නේ මොකක් නිසාද? අන්න එහෙම ඒ මොකක් නිසාද කියන එක මට මේ දේ වෙන්නේ මොකක් නිසාද කියලා එක පිළිබඳ දක්වන belief එකට අපි කියනවා locus of control කියලා. එතකොට මේ locus of control කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි internal. අනිත් එක external. මේ internal locus of control කියන එකේදී කියන්නේ එතනදී internal locus of control එකේදී employee හිතන්නේ මට මේ දේ වෙන්නේ මගේ behavior එක නිසා කියලා. මට මේ දේ වෙන්නේ මගේ behavior එක නිසා කියලා තමයි එයා හිතන්නේ. කියන්නේ මගේ මේ පඩි වැඩි වීම වෙන්නේ මගේ හැසිරීම හොඳ නිසා. මගේ මේ පඩි අඩු වීම වෙන්නේ මම නරක විදිහට හැසිරුණ නිසා. අන්න එහෙම හිතනවා නම් අපි ඒකට කියනවා internal locus of control කියලා. එතකොට මෙතන external locus of control. එතකොට external locus of control කියන තැනදී employee හිතන්නේ මට මේ දේ වෙන්නේ මට පාලනය කළ නොහැකි සාධකයක් නිසා. මට මේ දේ වෙන්නේ බාහිරින් ආපු මට පාලනය කළ නොහැකි සාධකයක් නිසා කියලා. එතකොට මෙයා අපි දුම් මගේ මේ පඩිය අඩු වෙලා තියෙන්නේ මගේ සර් මාත් එක්ක තරහ නිසා. මගේ සර් මාත් එක්ක හිත හොඳ නැති නිසා. මට කන්ට්‍රෝල් කර නොහැකි සාධකයක් නිසා වෙන්නේ කියලා හිතනවා නම් අපි කියනවා external locus of control කියලා. මෙතන internal locus of control නම් අපිට ඒකට වඩා සුදුසු වෙනවා. එයා behavior එක ගැන හිතලා තමන්ම හදාගන්න බලන හින්දා එයාව අපිට ගන්න පුළුවන් මේ supportive method එකට, achievement oriented එකට, participative වගේ එකට. external oriented කෙනාව එයාවත් අපි ගත්තොත් එයා supportive එකට හොඳයි. මොකද එයා බාහිර දේවල් ගැන ගොඩක් හිතනවා. ඒ වගේ කෙනෙක්ට directive එකක් දුන්නොත් එයා හිතන්න ගන්නවා මට මෙහෙම වෙන්නේ මගේ සර් මාත් එක්ක තරහ නිසා කියලා. එහෙනම් එයාටත් වඩා සුදුසු වෙන්නේ participative method එකක්, එහෙම නැත්නම් supportive method එක. internal එකනට ඕම ගිහලා achievement oriented එක වඩා හොඳයි. මොකද එයා behavior එක වෙනස් කරගෙන එයාගේ target එකට යන්න උත්සාහ කරන නිසා. ඒ වගේම directive එකත් එතන ගන්න පුළුවන්. මොකද මෙයා වගේ බාහිර සාධක වලට බැහැ ඉන්නේ නැහැ. internally එයා හිතනවා මෙහෙමයි කියලා. ඒකට එයාව directive method එකට දාන්න පුළුවන් internal එකනාව. ඒ වගේම achievement oriented දාන්න පුළුවන්. external එකනම් participative supportive කියන එකට දාන්න පුළුවන්. ඒකට perceived ability, experience, locus of control වගේ දේවල් subordinate පැත්තෙන් ඇවිල්ලා ඒ වගේම environment එක පැත්තෙන් work group structure, power structure එක වගේ දේවල් ඇවිල්ලා උන් ඔය සාධක දෙකම මත පදනම් වෙලා මෙන්න මෙතන තියෙන leadership method හතරෙන් එකක් තෝරගෙන කටයුතු කරලා අන්තිමට outcome එක විදිහට බලාපොරොත්තු වෙන්නේ මේ satisfaction එකයි performance එකයි කියන එක කියලා තමයි මේ path goal theory එකේදී කියන්නේ. අපි path goal theory එකේ පළවෙනියටම වැදගත් කරුණු පහක් ගැන කතා කරා. අන්තිමට මේ theory එකේදී තියෙන විස්තරය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා දුන්නා. එතකොට අපි අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි මේකේ දෙවෙනි කොටස නැත්තම් ඊළඟට තියෙන leadership styles ගැන ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. leadership styles මොනවාද? ඒවල characteristics මොනවාද? ඒවා නිර්වචනය කරන්නේ කොහොමද කියන විස්තරය අරගෙන අපි episode 9 එකකින් මාළව හම්බෙන්නම්. අපිත් එක්ක රැඳිලා හිටියට බොහොම ස්තුතියි. දිගටම මේ පාඩමේ රැඳිලා ඉන්නවා. ඔයාලට අනිවාර්යෙන්ම organizational behavior කියන subject එක ගොඩ යන්න පුළුවන්. Thank you.